Right. Good evening, children. Then, අද අපි පන්තියේ කතා කරන්න බලාපොරොත්තු වෙන දැන් ගිය සතියේ ඔයාලට අන්තිමටම ක්ලාස් එක නවත්තනකොට correlative conjunctions වල question එකක් කරලා ඒකේ correlative conjunctions කීපයකුත් තිබුණා conjunction උත් තිබුණා තව. හරිද? ඒතර ප්‍රශ්න පහෙන් තුනක් අපි පන්තියේ answers කතා කරා. ඉතුරු දෙක මම කිව්වා ගෙදරදී ලියන්න කියලා. ඒ කියන්නේ මට මතකද 8 වෙනි ප්‍රශ්නේ. හරිද? ඊට පස්සේ අපිට 8 ඔයාලට මම ගෙදරදී ලියන්න කිව්වා 9 10 11 කියන ප්‍රශ්න තුනට උත්තර 12 වෙනි ප්‍රශ්නේ අර picture description එක අපි පන්තියේදී කතා කරන් තමයි ඉන්නේ. දැන් බලමු අර ප්‍රශ්න තුනේ ප්‍රශ්න තුනයි අපි උත්තර ලිව්වේ. ඒක ඉතුරු දෙක මම කිව්වා ඒක ගෙදරදී ලියන්න කියලා. ඔව් 13 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ නෙමෙයි. question number 13 එක අපි 1 2 3 පන්තියේදී කතා කරා. දැන් තියෙන මේ 4 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ. ඒක තමයි අපි අද කතා කරන්නේ 4 වෙනි එකයි 5 වෙනි එකයි. හරිද? බලමු මේක අපි වාක්‍ය දෙක එකතු කරන්නේ කොහොමද කියලා. ඒකේ conjunction එකත් දීලා තියෙනවා. මොකක්ද අපි පාවිච්චි කරන්න ඕන conjunction එක කියලා. ඔව්. right. මේක තමයි sentences දෙක. the conjunction we are given අපිට දීලා තියෙන conjunction එක තමයි either or කියන conjunction එක. අපිට කියනවා connect these two sentences using the conjunction either and or. either or කියන conjunction එක පාවිච්චි කරලා මේ දෙක එකතු කරන්න කියලා. දැන් බලමු ඉස්සෙල්ලා බලාගෙන යන්න වෙනස් වෙන්නේ මොනවද කියලා. we can eat now අපිට දැන් කන්න පුළුවන්. එහෙම නැත්නම් we can eat after the show. show එකෙන් පස්සේ කන්නත් පුළුවන්. ඕකනේ අපිට තියෙන alternatives. ඒ කියන්නේ වෙනස් වෙන අවස්ථා දෙක. දැන් කන්න පුළුවන්. එහෙම නැත්නම් after the show. show එකෙන් පස්සේ කන්න පුළුවන්. ඒතර මේ දෙක තමයි අපි එකතු කරන්න ඕනේ. we can eat එකම දේ. හරි? එතකොට අපි එකතු කරන එක කොටසක් තමයි now. එතකොට now කියන එක ඉස්සරහින් conjunction එකේ පළවෙනි කොටස. අපි එකතු කරන අනිත් කොටස තමයි after the show. ඒක පිටිපස්සෙන් ඒක ඉස්සරහින් conjunction එකේ දෙවෙනි කොටස. දැන් අපි වාක්‍ය හදමු. we can eat either එනවා. we can eat either now අපිට දැන් කන්න පුළුවන්. එහෙම නැත්නම් or after the show. මොන විදිහට sentence එකේ එන්න ඕන we can eat either now or after the show කියලා. හරිද? ඔය 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මන්ට ඒක ලියා ගන්න තියෙනවා. question number 5 පස්වෙනි එක. sentence A, Kamal went to school.
B. Shanika stayed at home. The conjunction we are given is but. අපිට දී තියෙන conjunction එක තමයි but. ඒක correlative conjunction එකක් නෙමෙයි. හොඳද අර මම කිව්වා ඔයාලට අර දෙකක් එනවනම්. හරි. ඒ කියන්නේ conjunction එකේ කොටස් දෙකක් එනවනම් ඒක correlative conjunction එකක්. දැන් මේක අර either or neither no not only but also අන්න ඒ වගේ ඒවා. දැන් මෙතන conjunction එකේ එහෙම කොටස් දෙකක් නැහැනේ එකයි. මේවා අපි කියනවා coordinating conjunctions කියලා conjunctions වර්ගයක්. ඔය and but or no කියලා coordinating conjunctions කියලා conjunctions වල වර්ග තියෙනවා. coordinating, subordinating, correlative කියලා එහෙම conjunctions වල වර්ග තියෙනවා. මේක coordinating conjunctions වර්ගයට වැටෙන්නේ coordinating conjunctions 7ක් තියෙනවා. මම ඔයාලට දවසක් කිව්වා fan boys කියලා මතක තියාගත්තා නම් coordinating conjunctions 7 මතක තියාගන්න පුළුවන්. F අකුර for and a no b කියන්නේ but o කියන්නේ or y කියන්නේ yet is කියන්නේ so. ඔය තමයි coordinating conjunctions 7 හොඳද? එතනින් එකක් තමයි මේ but කියන එක. ඒතර but වලින් තමයි වාක්‍ය එකතු කරන්න කියන්නේ අපිට. හරිද? ඉතින් but ගන්න අපි පළවෙනි වාක්‍යයේ තේරුමට දෙවෙනි වාක්‍යයේ තේරුම ගැලපෙන්නේ නැත්නම් අපි but කියන එක ගන්නවා. පළවෙනි එකේ කියනවා කමල් went to school. කමල් ඉස්කෝලේ ගියා. දෙවෙනි එකේ කෙනා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ශානිකා stayed at home කියන්නේ එයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. but වලින් එකතු කරනවා කමල් went to school. මේක නම් හරි ලේසි. මැදට but දාලා වාක්‍ය ලියාගෙන යන්න. but Shanika stayed at home. මේ විදිහට sentence දෙක එකතු වෙනවා. එකතු වෙලා තනි වාක්‍යයක් වෙනවා. conjunction එක but. හරි. උත්තර ලියලා නැත්නම් ඉක්මනට ලියා ගන්න. ඊළඟට ඔයාලට අපි කරන්න කිව්ව ප්‍රශ්න ගෙදරදි කරන්න කිව්ව 9 10 11 කියන ප්‍රශ්න මෙන්න මේ ටික question number 9 question number 10 and question number 11 9 10 11 කියන ප්‍රශ්න හරිද දැන් මේ 9 වෙනි ප්‍රශ්نين ඔයාලට දීලා තියෙන්නේ insert commas where necessary අත්‍යවශ්‍ය තැන්වලට commas පාවිච්චි කරන්න කියලා. හරිද? මේක අපි ඉගෙන ගත්ත පාඩමක්. ඉගෙන ගත්තේ කොතනද කියලා දැන් මතක් වෙන්න ඕන. හරිද? කවද්ද ඉගෙන ගත්තේ මේ මොකක්ද කියලා මතක් වෙන්න ඕන. දැන් බලන්න මෙන්න මේක තමයි පාඩම අපි ඉගෙන ගත්තේ මේක page number 13 වල 13 වෙනි පිටුවේ තියෙන පළවෙනි යුනිට් එකේ බලන්න මෙන්න මේ punctuation marks the comma හරිද ඔක තමයි අපි comma එක පාවිච්චි කරන තැන් ගැන තියෙන්නේ මොන වගේ තැන් වලද මේක පාවිච්චි කරන්නේ කියලා හරිද දැන් ඔය පාඩමෙන් තමයි අර ප්‍රශ්නය දීලා තියෙන්නේ දැන් මේ පාඩම මතක තිබුණා නම් අර ප්‍රශ්නෙට උත්තර ලියන එක අමාරු වැඩක් නෙමෙයි.
හරිද? ඒක නිසා අපි ප්‍රශ්නේ බලමු. මේ ප්‍රශ්නෙට උත්තර අපි එකකින් කතා කරනකොට මේ ටික ආපහු කතා වෙනවා. හරිද? ඒක නිසා මේක ආපහු කියලා දෙන්න ඕනේ නෑ. අපි ප්‍රශ්න එක එක කතා කරමු. එතකොට අර ඉතුරු ටික කතා වෙනවා. හරි? ඔව්. මෙන්න මේ 9 වෙනි ප්‍රශ්නේ දැන් අපි බලමු එකින් එක වාක්‍ය එක එක අපි අරගෙන කොහොමද කමායක එන්නේ කියලා කොතෙන්ටද කමායක එන්නේ කියලා අපි බලමු. හරිද? question number 9 9 වෙනි ප්‍රශ්නය අංක 1 හරිද? Raj, can you please lend me some money? Raj, can you please send me some money? අපි කොතෙන්ටද මේකේ කමායක දාන්නේ? ඒක තමයි අපි බලන්නේ. අපි කියන්නේ මේ වාක්‍යේ කමායකක් එනවා. කොතෙන්ටද කමායක දාන්නේ? අපි මෙතන කෙනෙකුට ඇඩ්‍රස් කරනවා නම කියලා. Can you please lend me some money කියන්නේ මට සල්ලි ටිකක් දෙන්න පුළුවන්ද? එතකොට මෙතන you කියන්නේ කාටද මේ අපි කතා කරන්නේ? අපි රාජ්ට කතා කළා තමයි කියන්නේ රාජ් මට සල්ලි ටිකක් දෙන්න. හරිද? එතකොට අපි කෙනෙකුට ඇඩ්‍රස් කරනවානේ මෙතන. ආමන්ත්‍රණය කරනවා. කාටද ආමන්ත්‍රණය කරන්නේ? රාජ්ට. නම් එතෙන්ට කමා එකක් එන්න ඕන. අපි වාක්‍යයක කෙනෙකුගේ නම කියලා එයාට ආමන්ත්‍රණය කරනවා නම් එතෙන්ට කමා එකක් දාන්න ඕන. හරිද? මං කිව්වොත් කමල් come here කියලා. ඒ කියන්නේ මං කමල්ට කතා කරනවනේ. කමල් මෙහෙට එන්න. එතකොට ආමන්ත්‍රණයකට පිටිපස්සෙන් කමා එකක් දාන්න ඕන. හරිද? අන්න ඒ වගේ කෙනෙකුට කෝල් කරනවා නම් ඒ කියන්නේ කතා කරනවා නම් නම කියලා එතකොට අපි කමා එකක් පාවිච්චි කරනවා. පළවෙනි එකේ කමා එක එනවා රාජ් කියන නමට පිටිපස්සේ. number 2 when he returned home his mother was waiting at the doorstep. His mother was waiting at the doorstep. දැන් මෙතෙන්ට අපි කොතනද කමාවක් දාන්නේ? හරිද? මේක අපි අර පාඩමේ ඉගෙන ගත්තා. මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි when he returned home. හරි? අනිත් එක තමයි his mother was waiting at the doorstep. අම්මා doorstep එක ගෙදර ඉස්සරහා පඩිපෙළ ගාව doorstep එක ගාව දොර ගාව බලාගෙන ඉන්නවා ඔහු ගෙදර එනකම්. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න වාක්‍යවල අපි කලින් කියලා දීලා තියෙනවා dependent clauses තියෙනවා ඒ වගේම independent clauses තියෙනවා. හරිද?
dependent clauses තියෙනවා independent clauses තියෙනවා. dependent clause එකක් ඉස්සෙල්ලා අපි independent clauses ගැන කතා කරමු. independent clauses කියන්නේ යම් වාක්‍යයක් කියවුවාම අපිට වෙන වාක්‍යකින් ආධාරයක් ඕනේ නැතුව තනිවම ඒකේ තේරුම අපිට ගන්න පුළුවන් නම් independent කියන්නේ ස්වාධීනයි. හරිද? independent කියන්නේ ස්වාධීනයි. ඒතකොට independent clause එකක් කිව්වහම ඒකට පුළුවන් වෙන වාක්‍යක ආධාරයක් නැතුව තනිවම තේරුම කියන්න. හරිද? independent clauses වල ඒක තමයි වෙනස. independent කිව්වොත් ස්වාධීනයි. වෙන කෙනෙකුගේ ආධාරයක් ඕනේ නැහැ. හරි? independent clauses. අනිත් අතට dependent clauses කිව්වොත් dependent clause එකක් තනියම ඉන්න බෑ ඒකට. depend කියන්නේ රඳා පවතිනවා. එතකොට එයා නිතරම මේ dependent clause එකක් නිතරම independent clause එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. හරිද? dependent clause එකක් නිතරම independent එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. නැත්තම් ඒකට තේරුමක් එන්නේ නැහැ සම්පූර්ණ. දැන් මේ independent clause එකක් නැත්තම් dependent clause එකක් අපි independent clause එකට සම්බන්ධ කරන්න ඕනනේ. මම කියුවා dependent clause එකට තනියම ඉන්න බෑ. එයා තනියම නිතරම independent clause එකක් එක්ක එන්න ඕනේ. ඒතර මේ දෙක එකතු කරන්න අපි dependent clause එකට දානවා conjunction එකකින් එපා එකතු කරන්න වාක්‍ය දෙක. හරිද? conjunction එකක් අපි ඉස්සෙල්ලා කතා කරේ conjunction එකක් අරගෙන ඕනේ මේ වාක්‍ය දෙක එකතු කරන්න. dependent එකයි independent එකයි. ඉතින් ඒකට හැම conjunction එකම ගන්න බෑ. අපි dependent clause එකක් independent clause එකට එකතු කරන්න ගන්න conjunctions වලට කියනවා subordinating conjunctions කියලා. හරිද? ඒවා තමයි ඔය when, while, හරි, though ඒ වගේ ඒවා. මේ තියෙන when subordinating conjunction එක dependent clause එකට දාලා තියෙනවා. හරිද? දැන් මේකින්ද තමයි he returned home කියන dependent clause එකට තේරුමක් එන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මේ වාක්‍ය ගත්තොත් මෙතන ඉඳලා his mother was waiting at the doorstep. ඔහුගේ අම්මා දොර ගාව බලාගෙන හිටියා. තේරුම සම්පූර්ණයිනේ. දැන් මං කිව්වොත් he returned home කියලා ඔහු ගෙදර ආවා. එතකොට ඒකේ තේරුම complete නෑ. තනියම සම්පූර්ණ තේරුමක් කියන්න බෑ. ඒක නිසා එයා නිතරම මේකට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හරිද? ඒක සම්බන්ධ වෙන්න අපි conjunction එකක් දානවා මුලට. ඒ conjunction එක තමයි subordinating conjunction එක. හරි? දැන් ඔයාලගේ ඔය පාඩමේ තිබුණ දේ තමයි මෙන්න මේක තමයි තිබුණ දේ. ඒ කියන්නේ dependent clause එකක් ආවොත් independent clause එකට කලින්. දැන් මේ වාක්‍ය එහෙමනේ තියෙන්නේ. dependent clause එක මුලින් ඇවිල්ලා තියෙනවා. independent clause එක පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ වගේ වෙලාවට අපි dependent clause එක පිටිපස්සට කමාවක් දාන්න ඕන මෙන්න මෙතෙන්ට. හරි? හැබැයි තව එකක් මතක තියාගන්න ඕන. අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ dependent clause එක ඉස්සරහට ගෙනල්ලා independent clause එක පිටිපස්සෙන් ලියන්නත් පුළුවන් මෙහෙම. His mother was waiting at the doorstep when he returned home. එහෙම ලියන්නත් පුළුවන්. එහෙම ලියනකොට independent clause එක තමයි මුලින් එන්නේ, dependent clause එක තමයි දෙවෙනියට එන්නේ. හරිද? එතකොට independent clause එක මුලින් ඇවිල්ලා dependent එක පිටිපස්සෙන් ආවොත් කමා දාන්නේ නැහැ. හරි? මෙන්න මෙහෙම ලිව්වොත් මම ලියලම් පෙන්නන්නම්කෝ.
මෙහෙම ලිව්වොත් his mother was waiting at the doorstep ඔය තමයි independent clause එක. his mother was waiting at the doorstep. ඊට පස්සේ අපි conjunction එක මේක when. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය when he return home. දැන් මේකට අපි කමා දාන්නේ නැහැ. හරි? මොකද independent එක ඇවිල්ලා තියෙනවා මුලින්. dependent එක පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට කමා දාන්නේ නැහැ. ඒක අනිත් පැත්ත වුණොත් ඒ කියන්නේ dependent එක මුලින් ඇවිල්ලා independent clause එක පිටිපස්සෙන් ආවොත් කමාවක් දානවා. ඉතින් ඔයාලා dependent එක අඳුනගත හැකි මොකද හේතුව conjunction එක නිතරම එන්නේ කාත් එක්කද? dependent clause එකත් එක්ක තමයි conjunction එක එන්නේ. හරි? ඒතර conjunction එක මුලින් ඇවිල්ලා තියෙනවා නම් මැදට කමාවක් දාන්න. හරි? right. ඔය දෙවැනි එක. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය they are wise aren't they? හරිද? දැන් මේ තියෙන්නේ they are wise. wise කියන්නේ බුද්ධිමත්. ඔවුන් බුද්ධිමත් නේද කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? දැන් ඕක අපි සිංහලෙන් අහනවනේ සිංහලෙන් අහනවනේ බඩගිනි නේද? හරිද? ගෙදර ගියා නේද? ඒතර අපි ප්‍රශ්නය හදන්නේ අර අන්තිමට අහන නේද කියන කෑල්ලේ. හරිද? දැන් මම අහුවොත් එහෙම කෙනෙකුට නිදිමතයි නේද? හරි? ඒ වගේ අහුවොත් ඒකට අර පිටිපස්සේ නේද කියන කෑල්ල. ඒක තමයි අපි කියන්නේ question tag එක. හරිද? දැන් මෙතනත් එහෙමයි. they are wise වාක්‍යයක්නේ. they are wise. මේක වාක්‍යයක් විදිහට තියෙන්නේ. මේක ප්‍රශ්නයක් වෙනවා මේක එනවනේ මුලට. ඒතර are they wise කියලා. හරිද? මේක ප්‍රශ්නයක් නෙවෙයි වාක්‍යයක් විදිහට තියෙන්නේ. they are wise ඔවුන් බුද්ධිමත් නේද කියලා අපි question tag එක හදලා තියෙනවා. මේ තියෙන tag එක. මේකට අපි කියන question tag එක. අපි සිංහලෙන් ගොඩක් අය පාවිච්චි කරනවා සිංහල ඉංග්‍රීසි කතා කරනකොට they are wise no කියලා අහනවනේ. ඔන්න ඔහම අහන ගුරුවරු සමහර අය අහනවා. they are wise no. tag එක වැරදි. හොඳ ඉංග්‍රීසි විදිහට ගත්තොත් tag එක වැරදි. ඒක අර සිංහල පුරුද්දට මේ අය බුද්ධිමත් නේද කියන එකට no කියලා දාලා අහනවා. හරිනම් එන්න ඕන. මෙන්න මේ විදිහට තමයි tag එක එන්න ඕන. දැන් මේ අපි tag එක හදාගත්තේ කොහොමද? ඒකනේ ඊළඟ එක. මේ tag එක අපි හදන්නේ හරි ලේසි බලා ගන්න හදන විදිය. දැන් මේක aren't කියලානේ තියෙන්නේ. අපි මේ වාක්‍යයට එමු. මේ වාක්‍යයට. ඔයාලට පේන verb එකක්. මෙන්න verb එක තියෙන්නේ are. හරිද? are කියන්නේ positive එකනේ. දැන් මේක negative කරනකොට නැත කියනකොට අපි කරන්නේ මේක පිටිපස්සේ not එක දානවා. are not. are not එකතු කරාම කෙටි කරාම apostrophe එක දාලා අපි කෙටි කරනවනේ ඔය can cannot can't do not don't does not doesn't එහෙම එකතු කරනවනේ. එතකොට are not එකතු කරාම aren't. හරිද? are not එකතු කරාම aren't. දැන් පේනවනේ එතකොට. මෙන්න මේක තියෙනවා මේ. මේ තියෙන්නේ. එතකොට are කියන be verb එකේ negative එක aren't. හරි? ඊළඟට they ඇවිල්ලා තියෙනවනේ. they කියන්නේ මෙන්න මේ මුලින් ඉන්න subject එක. හරිද? they කියන එක පිටිපස්සට දාලා තියෙනවා. ඒතර කොහොමද හදලා තියෙන්නේ? be verb එක negative කරා
සබ්ජෙක්ට් එක ගිහිල්ලා පිටිපස්සෙන් තිබ්බා. හරිද? එහෙමයි question tag එක හදන්නේ. දැන් මම මෙහෙම ලිව්වොත් he is hungry. ඔහුට බඩගිනිනේ. ඔහුට බඩගිනි. මට ඔක ප්‍රශ්නයක් අහන්න ඕන ටැග් එක දාලා. ඔහුට බඩගිනි නේද? ඒතර මම කරන්නේ මෙන්න be verb එක. හරි is. is එකට not එකතු කරාම අපි ලියන්නේ isn't කියලා. is not contracted form එක කෙටි කරලා ලියන්නේ isn't. එහෙනම් මම දානවා isn't subject එක he එයා ගිහින් පිටිපස්සෙන් තියෙනවා. isn't he is hungry isn't he. තේරෙනවද tag එක හදපු විදිය? ඒතර අපි කියන දේ තමයි question tag එකට කලින් කමාවක් දාන්න ඕන. එහෙනම් මෙන්න මේ voice කියන එක පිටිපස්සට කමාවක් එන්න ඕන. හරිද? හරිද? question tag එක හදන විදිය කිව්වමම be verb එක negative කරගන්න subject එක ගෙනහිල්ලා පිටිපස්සෙන් තියන්න. හරි? ඒ වගේම ඕන තරම් හදන්න පුළුවන්. දැන් මම කිව්වොත් we are happy. අපි සතුටින්. ඔක වාක්‍යයක්නේ අපි සතුටින්. දැන් මට මේක ප්‍රශ්නයක් කරගන්න ඕන ටැග් එක දාලා. එතකොට මෙන්න be verb එක are, ඒකේ negative එක aren't. subject එක ගිහින් පිටිපස්සෙන් තියෙනවා. we are happy aren't we. කමා එක දැන්. අපි සතුටින් නේද? හරිද? question tag එක හදන විදිය. right. ඒතර කමා එක එන්න ඕන voice කියන එක පිටිපස්සට. right. ඊළඟ එක 4 will I think we should have postponed it. right. හරිද? බලන්න මේක will I think we should have postponed it. මේක කොතෙන්ද දෙන්නේ? හොඳට මතක තියාගන්න මේ will කියන්නේ will ගේ නම. අපි කියන්නේ මේ සමන් ජගත් කමල් කියන නම. මේ නමක් will කියන්නේ. will ගෙන් අහනවා will I think we should have postponed it. postpone කරනවා කියන්නේ කල් දානවට. අපි හිතමු මොන හරි මැච් එකක් අපිට කරගන්න බැරි වුණා වැස්ස නිසා. එතකොට අපි ඒක postpone කරනවා. ඒ කියන්නේ කල් දානවා. will I think we should have postponed it. අපි ඒක postpone කරා නම් හරි. අපිට කල් දාන්න තිබුණේ. හරිද? ඒතර මේ නමකින් ඇඩ්‍රස් කරනවානේ. හරිද? නමක් ඇඩ්‍රස් කරනවානේ. එතකොට අපි මෙතෙන්ට කමාවක් දාන්න ඕනේ. කෙනෙකුට ආමන්ත්‍රණය කරනවානේ. එතකොට එතෙන්ට කමාවක් දාලා ගන්න ඕන. will I think we should have postponed it. right. ඊළඟ අන්තිම එක 5 sorry it is not available at this moment. It is not available at this moment.
sorry it is not available at this moment. sorry කියන්නේ අපි එකපාරට අර interjections කියලා අපි කිව්වා hi hello කියලා අපි කියන්නේ hi කෙනෙක්ට කම hi කියනවා hello කියනවා හරිද ඒ වගේ ඒවා දානකොට කමා දාන්න ඕනේ මෙතනත් එහෙම කවුරු කෙනෙක් අපි yes කියලා එකපාරකොත් කමා එකක් දාන්න ඕනේ හරි මෙතනත් එහෙමයි sorry කියනකොට කමාවක් දාලා ගන්න sorry it is not available at this moment හරි ඔන්න ඔය විදිහට කමාස් එන්න ඕන ඉක්මනට වැඩි තියලා ඉන්නවනේ ඉක්මනට හදාගන්න හරි දැන් බලමු question number 10 10 වෙනි ප්‍රශ්නය question number 10 match the following words with their meanings වචන තේරුමත් එක්ක ගලපන්න තියෙනවා අපි ඒක බලමු ඊළඟට right බලන්න words ටික දීලා තියෙන first one audience second one crew third one yogurt fourth one sweets and chocolates fifth one gesture හරිද right දැන් එහා පැත්තේ meaning එක තියෙන්නේ ඔයාලට අකුර දාන්න තියෙන්නේ මම ඉස්සරහින් ලියන්නම් හොඳද audience කියන්නේ එහා පැත්තේ meaning meanings වලින් D කියන meaning එක a group of listeners or spectators audience එක කියන්නේ ප්‍රේක්ෂකයෝ බලන් ඉන්න අය ඒකේ තේරුම තමයි meaning එක a group of listeners or spectators a group of listeners or spectators listeners ලා කිව්වොත් අහන් ඉන්න අය හොඳද දැන් අපි මොනවා හරි එකට ගිහලා අහගෙන ඉන්නවනම් ඒතර අපි listeners ලා spectators ලා කිව්වොත් බලන අය ඇස් දෙකෙන් බලන්නත් පුළුවන් හරි ඒතර audience එක කියන්නේ ඔන්න ඕක right next one crew එක කියන්නේ සාමාන්‍යයෙන් අපි නැවක වැඩ කරන අයට කියනවා sailors ලා තමයි නැවේ ඉන්නවා හරිද sailors ලා හරි එතකොට මේ sailors ලාට අපි පාවිච්චි කරන collective noun එකක් crew කියලා හරිද crew කිව්වහම අදහස කණ්ඩායම කියන අදහස ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔගේ තේරුම එතකොට people who work in a ship කියන meaning එක ඕන එන්න people who work in a ship නැවක වැඩ කරන අයට අපි කියන crew එක next one yogurt කියන්නේ e meaning එක e
dairy products. dairy products කිව්වහම dairy product එකක් මේක. උත්තරේ අපි dairy products හින්දා උත්තරේ දාමු dairy product කියලා ගන්න. dairy product එකක් කිව්වොත් ඒ කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් dairy product. හරි. next one sweets and chocolates. sweets පැණි ජාති chocolate වර්ග ඒවා අපි දාන්නේ confectionery කියන යටතට තමයි දාන්නේ. confectionery කිව්වොත් අපි කතා කරන්නේ sweets වර්ග chocolate toffees ඒවා ගැන තමයි. හරිද? confectionery. gesture කියන්නේ අපි ශරීරයෙන් මොන හරි අපේ ශරීරයේ body parts පාවිච්චි කරලා පෙන්නන ඉරියව්වකට තමයි අපි gesture කියලා කියන්නේ. එතකොට see a movement of part of the body. Of a part of a movement of a part of body. ශරීරයේ එක කොටසක් චලනය කරලා අපි මොන හරි ඉරියව්වක් පෙන්නනවා නම් ඒක තමයි gesture කියලා අපි ගන්නෙ. right. මේ විදිහට ඒකේ තේරුම් ටික ඒ word එකයි meaning එකයි match කර ගන්න ඕන. ඔයාලා අකුර දාන්න ඕන. හොඳ. ඔයාලට අකුර දාන්න තියෙන්නේ. මම ඉස්සරහින් meaning එක ලිව්වා. right. ඉක්මනට වැරදි තියෙනවා නම් හදා ගන්න. right. දැන් ඊළඟට අපි question number 11 11 වෙනි ප්‍රශ්නය බලන්නේ. Read the following mini dialogues, select and write a suitable reply from the given list. දැන් mini dialogues තියෙන්නේ ඔයාලට ගන්න ඕන answer එක එහා පැත්තේ කොටු ඇතුලේ දීලා තියෙනවා. අනිත් එක මතක තියාගන්න මේකේ පළවෙනි එක කරලා තියෙන්නේ හොඳද? දැන් A කියනවනේ I feel a bit big cold. I feel a bit cold වෙන්න ඕන උතන. හරිද? ඒ කියනවා I feel a bit cold. I feel a bit cold කියන්නේ මට චුට්ටක් සීතලයි වගේ දැනෙනවා. එතකොට B දෙනවා උත්තරයක් so do I. මේක අපි කරා. so do I කියන්නේ මටත් ඒ වගේ. හරිද? I feel a bit cold so do I. මටත් එහෙමයි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්න එතන ඉඳලා. උදාහරණය තමයි උත්තරේ දැම්මේ ඔය. ඒකේ A කියනවා I think they did the exam well වෙන්න ඕන. I think they did the exam well. I think they did the exam well. මං හිතන්නේ ඒ අය විභාගේ හොඳින් ලිව්වා. එතකොට ඒකට උත්තරේ ඔයාලා ගන්න ඕන I think they did the exam well. ඕකේ තියෙන උත්තරයක් they did කියලා. හරිද? දැන් එතන වෙන්නේ I think they did the exam well. මං හිතන්නේ උන් විභාගේ හොඳින් ලිව්වා. එතකොට B කියන්න ඕන හරිනම් උත්තරේ මේකම තමයි. They did the exam well.
ඔවුන් විභාගය හොඳින් ලිව්වා. හරිද? දැන් මේ එකම දේ රිපීට් වෙනවනේ. හරි? එතකොට අපි කරන්නේ මේ ටික අයින් කරලා දානවා. දැන් කෙනෙක් ඇහුවොත් වාගෙන් කෙනෙක් ඇහුවොත් වාගෙන් දැන් අහනවා ප්‍රශ්නයක් have you read the book මම මේ උදාහරණයක් ගන්න හොඳද කියන්නේ ඒ කියලා කෙනෙක් වාගෙන් අහනවා have you read the book ඔයා පොත කියවුවද එතන have you read the book ඔබ පොත කියවුවද එතකොට මම උත්තරේ දෙනවා මම පොත කියවලා තියෙනවා. ඒතර මම උත්තරේ දෙනවා I have read the book. හරි. I have read the book. ඔයාගෙන් අහනවා have you read the book? ඔයා පොත කියවුවද? ඒතර මම කියන්න ඕන මමත් කියන ඔව් මම පොත කියවුවා. හරිද? අපිට ඕන yes කියලා දාගන්න මෙතෙන්ට. Yes, I have read the book. දැන් මේක අපිට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔයාගෙන් අහුවොත් පොත කියවුවද? මට පුළුවන් කියන්න ඔව්. ඒතර ඔව් කියන එකේ තේරුම තමයි ඔව් මම පොත කියවුවා. ඉතින් අපි කෙටි කරලා ලියනවා yes I have. ඒතර yes I have කියන එකේ තේරුම තමයි yes I have read the book. හරිද? දැන් ඔක අපිට සිංහලෙනුත් වෙන ওই වගේ ඒවා. කෙනෙකුගේ දැන් මම ඔයාලට කලින් තෝ කියලා දුන්නා. කෙනෙක් අහුවොත් එහෙම ඔයාලගෙන් ඊයේ රෑට බත් කෑවද කියලා. එතකොට ඔයා එයාට උත්තරේ දෙන්නේ ඔව් කියනවා එහෙම නැත්නම් නෑ කියනවා. ඔයත් කියන්නේ නෑනේ ඊයේ රෑට බත් කෑවා කියලා ආපහු කියනවාද? කෙනෙක් ඇහුවොත් එහෙම අද ඉස්කෝලේ ගියාද? ඒතර ඔයා උත්තරේ දෙනවා අද ඉස්කෝලේ ගියා කියලාද කියන්නේ ගියා කියලාද? හරිද? අපි කෙටියෙන් කියනවා ගියා. ඒතර ඒකේ අදහස මම ඉස්කෝලේ ගියා. අන්න ඒ වගේ තමයි have you read the book? පොත කියවුවද? Yes I have. ඔව්. ඒතර ඒකේ අදහස I have read the book. අන්න ඒ වගේ තමයි මෙතනත්. I think they did the exam well. They did. ඔවුන් විභාගය ලිව්වා. they did කියන එකේ තේරුම they did the exam well. හරිද? නිතරම උඩ වාක්‍ය බැලුවහම ඉතුරු ටික හොයාගන්න පුළුවන්. මොකද එකම දේ කියවෙන හින් තමයි කෙටි කරන්නේ. right ඊළඟ එක බලමු.
right දැන් ඇහෙනවද දැන් ඇහෙනවද ඔයාලට හරි දැන් ඇහෙනවද හරි 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 මිඳු right question number 3 e අහනවා e තමයි මේක අහන්නේ හොඳ e why you look sad today you look sad today අද දුකින් වගේ එතකොට ඒකේ reply එක එනවා yes මොකද ගන්නේ උත්තරේ එන්න ඕන yes I am yes I am කියන එකේ තේරුම තමයි yes I am sad today yes I am sad today එක කෙටි කරලා අපි කියනවා yes I am හරිද fourth one she is really wonderful isn't she question tag එකත් එක්ක ඇවිල්ලා තියෙනවා tag එකකුත් තියෙනවා අගට she is really wonderful isn't she හරිද එතකොට yes කියලා උත්තරේ දීලා තියෙනවා yes she is really wonderful isn't she එහෙම නේද එහෙනම් wonderful එහෙනම් නියමයි එහෙම නේද එතකොට yes she is really wonderful කියන එක අපේ උත්තරේ අපි කෙටි කරලා ලියනවා yes she is ඔන්න ඔය විදිහට last one අන්තිම එක පහ එක I අහන්නේ මොකක්ද I අහන්නේ hope we reach the goal hope we reach the goal කියන්නේ අපි ඉලක්කයට ළඟා වෙලා ඇති කියලා හිතනවා. ඒතර ආන්සර් එක J දෙන උත්තරේ yes උත්තරේ ගන්න we have කියන්නේ we have reached the goal කියන එක කෙටි කරලා කියනවා we have ඒක තමයි උත්තරේ we have කියන්නේ e අකුර she is කියන්නේ a අකුරින් දානවා නම් I am කියන්නේ b right වැරදි තියෙනවා නම් ඉක්මනට හදාගන්න ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නේ කතා කරනවා picture description එක right දැන් බලන්න question number 11 නෙමෙයි 12 oh, study the picture and write 5 sentences about it අපිට කියනවා study the picture and write 5 sentences about it පින්තූරේ first you have to study the picture really well ඔබට පින්තූරේ බලන්න ඕනේ ඉස්සෙල්ලා then we are asked to write 5 sentences අපිට වාක්‍ය 5ක් ලියන්න කියලා තියෙනවා එතකොට මේ වාක්‍ය 5 සාමාන්‍යයෙන් each sentence should be consisted of
at least 5 words අඩු සාමාන්‍යයෙන් අපිට කියන අඩුම තරමින් වාක්‍යයක් වචන පහකින්වත් සමන්විත වෙලා තියෙන්න ඕන නැතුව වාක්‍ය හදන්න කොහොමයි පාර වචන දෙකේ තුනේ වාක්‍ය හදනවනේ එහෙම බෑ වාක්‍ය ටිකක් වාක්‍ය ටිකක් පොඩි වාක්‍ය හදන්න බෑ ඒ කියන්නේ ටික දිග වාක්‍ය හදන්න ඕනේ හරිද right දැන් මේ වගේ picture description එකක් හම්බුනහම ඔයාලට describe කරන්න කියලා the first thing you have to do පළවෙනිම ඔයාලා කරන්න තියෙන දේ තමයි you have to identify the picture පින්තූරය අඳුර ගන්න ඕනේ පින්තූරේ තැන කොහෙද හරිද කොතනද තැන මොකක්ද මේ garden එකක්ද ground එකක්ද park එකක්ද library එකක්ද කියලා identify කරගන්න ඕනේ ඊට පස්සේ ඒකේ තියෙන දේවල් අපිට කියන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මුලින්ම අපි ලියනවා පින්තූරය identify කරගන්න අපි ලියනවා මෙන්න මේ විදිහට this is a picture of කියලා මොකක්ද this is a picture of a park අනිවාර්යයෙන් this is a picture of a library තැන මොකක්ද කියලා මෙතනින් දාන්න ඕනේ එක හරිද ඊට පස්සේ ඒ පින්තූරේ ඒ ඉන්න දේවල් තියෙන දේවල් ගැන අපිට කියත හැකි දෙයා එක්කෙනෙක් ගැන කියනවා නම් අපි දෙයා is අරගන්නවා ගොඩාක් අය ගැන කියනවා නම් අපි දෙයා කියන එක අරගෙන කියනවා හරිද oh this is a picture about a garden කියලා කියන්නත් පුළුවන් මොකද ලෝක් නෑ හරි ඊළඟට ඒ අය ඉන්න දේවල් there is there are දැන් මට කිව්වොත් එහෙම මේ පින්තූරේ මම කිව්වොත් එහෙම ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට there are 3 children in the picture. හරි අන්න ඒ විදිහට. එතකොට ඊට පස්සේ අපි ඒ කෙනා කරමින් ඉන්න දේවල් ගැන ලියන්න පුළුවන්. මෙන්න මේ කෙනා මෙන්න මේ වැඩේ කරනවා. කරමින් ඉන්න දේවල්. හරිද? කරමින් ඉන්න දේවල් ලියනකොට අපි ලියන්න ඕන present continuous tense එකේ. tense එක present continuous. present continuous tense එකේ verb එක අපි දැන් මම ලිව්වොත් එහෙම දැන් මේ වෙලාවේ අපි කරන වැඩේ තමයි we are learning English. අපි මේ වෙලාවේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. we are learning English. කොහොමද අපි verb එක හදලා තියෙන්නේ? මෙන්න verb එක හදනවා අපි be verb එකට be verb එකට am is are කියන be verbs තුනෙන් එකකට ing form එකක් එකතු කරලා. හරිද? be verbs තුනෙන් එකකට ing form එක එකතු කරනවා. එතකොට අපිට be verbs am is are am is are කියන be verbs තුනෙන් එකකට ing එකතු කරලා අපිට present continuous tense එක හදන්න පුළුවන්. present continuous tense එකේ කියන්නේ දැන් කරමින් ඉන්න දේවල්. හරිද? ඉතින් පින්තූරේ අර එක එකනා කරමින් ඉන්න දේවල් ගැන වාක්‍ය හදනකොටත් present continuous tense එකෙන් හදන්න ඕනේ. හරි? right. දැන් බලමු මේකේ වාක්‍ය ටික හදන්න. ඉතින් බලමු පින්තූරේ බැලුවහම garden එකක්. home garden එකක් කියලා අපිට කියන්න පුළුවන්. ගෙදරක වත්තක්. හරිද? home garden එකක්. ඊට අමතරව හෝම් ගාඩන් එකේ ඒතොර පිරිමි කෙනෙකුයි ළමයි 3 දෙනෙකුයි වැඩ කරනවා අපිට පේනවා. හරි? එක්කෙනෙක් වතුර දානවා. එක ළමෙක්. තා ළමෙක් පූස් පැටව එක සෙල්ලම් කරනවා.
තව ළමෙක් මල් පැලයක් ඉඳමින් ඉන්නවා. යහපැත්තේ තාත්තා වෙන්න ඕනේ. තාත්තා අපි කියනවා මේ ට්‍රිම් කරනවා. ශ්‍රබ් එකක් පඳුරක් ට්‍රිම් කරගෙන අර කතුරකින් පඳුරක් අපි හෙජ් එකක් ඕක කොට කරගෙන යනවා. හරිද? එතකොට අපි ලියමු දැන් this is a picture of a පළවෙනි එක තමයි home garden. ඕක තමයි පළවෙනි වාක්‍යය. This is a picture of a home garden. home garden එක පින්තූරයක්. ඊළඟට මම කියනවා there are 3 children and a man there are 3 children and a man in this picture. There are 3 children. ළමයි 3 දෙනයි පිරිමි කෙනෙකුයි ඉන්නවා. හරිද? ඊට අමතරව අපිට කියන්න පුළුවන් දැන් තව ගොඩාක් දේවල් අපිට මේක කියන්න පුළුවන්. ඊළඟට අපි ඒ අය කරමින් ඉන්න දේවල් ගැන කියමු. අපි කියමු තුන්වෙනි වාක්‍යය පිළියනවා අපිට ලියන්න පුළුවන් එක ගෑනු ළමෙක් මල් වලට වතුර දානවා. ඒතර අපි වාක්‍ය ලියන්න ඕන a girl කරමින් ඉන්න දෙයක් නේ අපි ලියන්න ඕනේ. ඒකට present continuous tense එකේ ලියන්න ඕනේ. මම ඔයාලට කලින් කිව්වා. ඒතර be verb එක is වතුර දානවට අපි කියන watering. The girl is watering flower plants. ගෑනු ළමෙක් වතුර දානවා මල් පැල වලට. 4 තව ගෑනු ළමෙක් අපිට කියතේ another girl. තව ගෑනු ළමෙක් මොකද කරන්නේ? මල් පැලයක් ඉඳමින් ඉන්නවා. ඒතර අපි කියනවා another girl is ඉඳනකොට අපි කියන planting a flower plant මල් පැලයක් in a pot. in a flower pot කියලා ගන්නත් පුළුවන්. හරිද? මල් පෝච්චියක මල් පැලයක් ඉඳනවා තව ගෑනු ළමෙක්. ඊළඟට a man පිරිමි කෙනෙක් is be verb එක trim කරනවා trimming the hedge. අපි ඔය මල් වැට වගේකට කියනවා hedge එක. trimming the hedge. තව වාක්‍යයක් ලියන්න පුළුවන් 6 a young boy නැත්නම් a child කියලා ගමු අපි. පොඩි ළමෙක් නේ. A child is playing with
a child is playing with a child is playing with kittens. Whose pattount අපි කියනවා kittens. එතකොට a child is playing with kittens. ඔන්න ඔය විදිහට වාක්‍ය 6ක් පොතන ලිව්වා. තව වාක්‍ය හදන්න පුළුවන්. හොඳද? එතන තියෙනවා මල් පෝච්චි තියෙනවා. ඒව ගැන කියන්න පුළුවන්. හරි. මේ වගේ වාක්‍ය තව හදන්න පුළුවන්. අපිට වාක්‍ය 5යි හදන්න කියලා තියෙනවා. උතන 6ක් තියෙනවා. මන්ට ඔය ටික ලියා ගන්න. අර මතක තියාගන්න ලියන විදිය හොඳද? ලියන විදිහ තමයි මතක තියාගන්න ඕන. ඉක්මනට ලියා ගන්න. right. බලා ගන්න. ඔව්. බලා ගන්න. දැන් ඉස්සරහ අහලා තියෙනවා මේ abbreviating කියලා පාවිච්චි කරන්න බැරිද කියලා. abbreviating අර අපි trimming කියන එක වෙනුවට the man is abbreviating the hedge කියලා. abbreviate කියලා කියන්නේ අපි abbreviations දන්නවනේ. abbreviation එකක් කියන්නේ වචන කෙටි කරලා ලියන. දැන් මම ලිව්වොත් SLT කියලා ඕක abbreviation එකක්. SLT. හරිද? SLT කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්. මේක S එකයි L එකයි T එක අරන් තමයි SLT. මේක abbreviation එකක්. abbreviation කියන්නේ ඔන්න ඔය වගේ ඒවා. හරිද? මේ වගේ කෙටි කරනවට තමයි abbreviations. හරිද? එහෙම නැතුව දැන් අපි කොණ්ඩේ කොටට කපනවා නම් abbreviation නෙමෙයි. හරිද? එතකොට trim කරනවා. හරි? garden එක මොන හරි දෙයක් කොට කරනවා නම් අපි කියනවා trim. හරි? අන්න ඒ වගේ වචන එක නිසා වචන පාවිච්චි කරනකොටත් මතක තියාගන්න වචන ගැලපෙන්න ඕන. හරි? ගැලපෙන්න පාවිච්චි කරන්න ඕන. නැත්නම් අර වචන ගැලපෙන්නේ නැති වුනහමත් වාක්‍ය වරදිනවා. හරිද? එකම තේරුම තමයි කොට කරනවා තමයි. හැබැයි දාන්න පුළුවන් තැන් තියෙනවා. ඒ අදාළ තැන් වලට දාන්න ඕනේ. හරි. ඊළඟට ගෙදරදි කරන්න වැඩ දෙන්නම්. ගෙදරදි ඔයාලා මෙන්න මේ වැඩ ටික කරන්න ඕන. ටියුට් එකේ දැන් අපිට තියෙන 14 වෙනි ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නය මම පෙන්නන ප්‍රශ්න ටික 14 question number 14 14 වෙනි ප්‍රශ්නේ poem එකක් තියෙන්නේ මේ poem එක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න හරිද 14 15 තියෙන්නේ picture description එකක් ඒකත් ඒකේ තියෙන්නේ දැන් අපි දැන් ඉගෙන ගත්ත picture description එකේ අපිට වාක්‍ය ලියන්න තිබුණා මේකේ වාක්‍ය ලියන්න නෙමෙයි තියෙන්නේ හිස්තැන් පුරවන්න තියෙන්නේ හරිද ඉතින් picture description විවිධ ක්‍රම වලට එන්න පුළුවන් එක්ක වාට වාක්‍ය ලියන්න එන්න පුළුවන් එහෙම නැත්නම් මේ වගේ හිස්තැන් පුරවන්න එන්න පුළුවන් ඉතින් ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට ආවත් තියෙන ඕන දේ තමයි ඔයාලා හොඳට පින්තූරේ ස්ටඩි කරන්න ඕනේ ඒක තමයි තියෙන්නේ පින්තූරේ ස්ටඩි කරන්න ඕනේ එතකොට හිස්තැන් පුරවන්න පුළුවන් ඉතින් 15 වෙනි ප්‍රශ්නය අනිත් එක 16 එතකොට 14 15 16 කියන ප්‍රශ්න ටික හරිද 14 15 16 කියන ප්‍රශ්න ටික මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හරි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න එතකොට අපි ලබන සතියේ මේ ප්‍රශ්න වල උත්තර කතා කරනවා හරිද උත්තර කතා කරනවා
එතකොට ටියුට් එකක් ඉවරයි. තාම හිතන එක ප්‍රශ්නයක් වගේ අපිට මගේ අරලා තියෙන්නේ. ඒකත් අපි ලබන සතියේ කතා කරලා ඉවර කරමු. ඊට අමතරව මට ඔයාලට තව කරන්න බැරි වෙච්ච කොටසක් තියෙනවා. ෆියුචර් ටෙන්ස් එක අපි පාවිච්චි කරනවා. ෆියුචර් ටෙන්ස් අනාගත කාලේ අපි කරන්න ඉන්න දේවල් ගැන කියන්න පාවිච්චි කරන ටෙන්සර්ස් ටික මොනවද කියලා. ඒක තියෙනවා යුනිට් 7 වල හරි 6 වල හරි වෙනම ලර්නින් පොයින්ට් එකක් විදිහට. ඒක අපි ලබන සතියේ කතා කරමු. ඒක ටිකක් වෙලා යන වැඩක්. ඒ නිසා ඒක ලබන සතියේ ඒකේ උත්තර ටික කතා කරමු. ඒක කරන්නේ කොහොමද කියලා. හරිද? right එහෙනම් next week ඊළඟ සතියේ හම්බෙමු. වැඩ ටික කරන්න හොඳ. ගෙදර වැඩ දෙනේම කරන්න නොකර ඉන්න එපා. වැඩ ටික කරන්න. right ලබන Thursday අපව අපි පන්ති මේ වෙලාවටම පන්තියේ තියෙනවා. හරිද? right good night children.